මම අද කරන්නේ pie chart එකයි bar chart එක ඔයාලගේ English paper එකට එන එක. මගේ screen එක පේනව නේද? ඔයාලට එනවා pie chart එකයි bar chart එකයි. දැනට ඇවිල්ලා තියෙනවා pie chart එකකුයි bar chart එකකුයි ඔයාලගේ English paper එකේ. ඒ වුණාට සමහර seminar papers වල ඔයගලන්ට මේ වගේ table එකක් දීලා තියෙනවා. හරිද? මේ table විදිහ එකකුත් ඇවිල්ලා තියෙනවා describe කරන්න. තව සමහර වෙලාවල් වලට Venn diagram එකක් දීලා තියෙනවා describe කරන්න. එතකොට මම මේකේ දාලා තියෙනවා bar chart එකක් bar chart එකක් pie chart එකක් table එකක් Venn diagram එකක්. හරිද? තව එකක් දාලා තියෙනවා bar chart එකක්. ඔයගොල්ලන්ට ගෙදරට practice කරන්න. එතකොට මේ හැම එකේම යන එකම සිස්ටම් එකකට තමයි ඔයගලන්ට උත්තර ලියන්න තියෙන්නේ. මොකද මේකේ හැම වෙලේම පාවිච්චි කරන words තමයි සාමාන්‍ය highest, most, many, least, less වගේ words. එතකොට දැන් ප්‍රශ්නයක් ගත්තොත් එතන ඔයාලා බලන්න ඕනේ එකම දේ මේක present tense වලින්ද ලියන්න ඕනේ past tense වලින්ද ලියන්න ඕනේ කියලා. ගොඩක් දුරට ඔයාලට ලියන්න තියෙන්නේ present tense වලින්. හරිද? අනිත් ඒවා ගැන හිතන්න එපා. present නැත්නම් past. ඒ දෙකෙන් තමයි ලියන්න තියෙන්නේ. ගොඩක් දුරට ඔයගොල්ලන්ට තියෙන්නේ present tense වලින් ලියන්න. ඉස්සෙල්ලාම අපි ගමු bar chart එක. හරිද? දැන් bar chart එකක මේ විදිහට දුන්නාම ඔයගොල්ලන්ට සමහර අවස්ථාවලදී box එකක් ඇතුලේ include කරන්න ඕන words දීලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට සමහර වෙලාවට මේ දාන්න ඕන words අනිවාර්යයි කියලා කියනවා. නැත්නම් සමහර වෙලාවට කියනවා මේවා ඔයාලට use කරන්න පුළුවන් කියලා. help එකක් විදියට ගන්න කියලා කියනවා. එතකොට එකම වගේ අදහස් තියෙන words most many වගේ තිබ්බොත් ඔයාලට ඉතින් කැමති එකක් use කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට තව අලුත් sentence එකක් හදන්න පුළුවන් නම් මේ දෙකම දාලා හදන්නත් පුළුවන් sentences දෙකක්. එතකොට මේ අපි ඉස්සෙල්ලා මේ chart 1 එකෙන් පටන් ගමු. මේකට කියන්නේ bar chart එකක් කියලා. හරිද? නැත්නම් bar graph එකක්. The following bar graph shows results of a survey conducted among 50 children about the pets they have at home. Study the graph and write a description. The following words will help you. අනිවාර්යෙන් ප්‍රශ්නේ හරියට කියවන්න. හරිද? එතකොට හරිය දැන් සමහර අවස්ථාවලදී මේ දීලා තියෙන වචනයක් වල දාන්න නැති වෙන්න පුළුවන්. හැබැයි papers කරලා තියෙනවා නම් papers කරලා අපි exam එකට යනවා නම් අනිවාර්යෙන් මේ වචන වලට familiar. හරිද? ටිකමු highest කියන්නේ මොකද්ද? සාමාන්‍ය highest කියන word එක description එකක් ලියනකොට අනිවාර්යෙන් අපි use කරනවා මේ charts වලදී. highest කියන්නේ ඉහළම කියන එක. එතකොට most කියන්නේ මොකද්ද? most කියන්නේ බොහෝ. many කියන්නේ බොහෝ. නමුත් මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. අපි most එකත් එක්ක most of use කරනවා. but many එකත් එක්ක many of කියන එක අපි use කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ least කියන්නේ මොකද්ද? least කියන්නේ අවම. එතකොට less කියන්නේ අඩු. higher කියන්නේ වැඩි. එතකොට equal කියන්නේ සමාන. lowest කියන්නේ අඩුම. දැන් තේරෙන්නේ එක වගේ idea එක තිබ්බට මේ වලට ඔයාලට නිකන් දැනෙනවා මේ එකම idea තියෙන කියලා. ඒ වුණාට මේ එක එකට එක වචනයක් වෙනස්. හරිද? එතකොට මේ words use කරලා අපි දැන් description එකක් ලියන්න යන්නේ මේ ඔයාලට දීලා තියෙන bar graph එක describe කරන්න අපි යන්නේ. එතකොට ඉස්සෙල්ලාම bar graph එක ඔයාලට ඡේද 3ක් නැත්නම් මේ වගේ description එකක ඡේද 3ක් අනිවාර්යෙන් include කරන්න ඕනේ. පළවෙනි ඡේදය මොකද්ද කියන්නේ? පළවෙනි ඡේදය අපි ලියන්න ඕනේ මොකද්ද මේ bar graph එක? මොකද්ද මේ vertical axis එකෙන් මොකද්ද කියන්නේ horizontal එකෙන් මොකද්ද කියන්නේ කියලා ලියන්න ඕනේ. මේ bar graph එකෙන් මොකද්ද ඔයාලට පෙන්නලා තියෙන්නේ කියලා ලියන්න ඕනේ. එතකොට මේ cats dogs අන්න ඒ ටික අපි mention කරන්න ඕනේ first para එකේ. හරිද? එතකොට අපිට second para එකට ගියාම පස්සේ තාම අපි දාන්නේ මේ highest most many least කියන words දාලා නැත්නම් මේ numbers include කරලා අපි අපේ description එක හදනවා. එතකොට ඒ body එක ඊට පස්සේ last එකේ අපි summarize එකක් ලියනවා. last එකේ මොකද්ද ලියන්නේ? last එකේ ඔයා දාන්න ඕනේ according to the bar graph. නැත්නම් according to the bar graph when we analyze. අන්න ඒ විදිහට තමයි last para එක පටන් ගන්න ඕනේ. ඒක last para එකේ ඔයා කියන්න ඕනේ highlight එකක් දෙන්න ඕනේ. ඒ highlight එක තමයි මොකද්ද මේ bar graph එකට අනුව වැඩියෙන්ම තියෙන්නේ. නැත්නම් මොකද්ද මේ bar graph එකට අනුව වැඩියෙන්ම තියෙන්නේ සහ අඩුවෙන්ම තියෙන්නේ. අන්න ඒ highlight එක ඔයා අන්තිම para එකේ දෙන්න ඕනේ. හරිද?
එතකොට ඉස්සලාම අපි දැන් මේක ලියන්න බලමු. ඉස්සලාම මම කියදන කොහොමද මේකක් ලියන්නේ කියලා. සමහර අවස්ථාවලදී ඔයගලන්ට first sentence එක දෙනවා. මේ first sentence එක normally අපිට මේ question එකේම ගන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලා අපිට දීලා තියෙනවා this bar graph shows the pets a group of 50 children have at home. තව එකක් තමයි මේ 50 කියන එක ඔයාලා numbers වලින් ලියන්න එපා. ඉංග්‍රීසි වලින්ම ලියන්න. numbers වලින් ලියුවොත් සමහර අවස්ථාවලදී ලකුණු අපි risk එකක් ගන්න ඕනේ නැති හින්දා අපි ඉංග්‍රීසි වලින්ම ඔක ලියනවා 50 කියලා. හරිද? එතකොට කොහොමද අපි මේකට enter වෙන්නේ? මෙයා දීලා තියෙනවා this bar graph shows the pets a group of 50 children have at home. Then මම කිව්වා ඊළඟට අපි axis දෙකේ මොකද්ද describe වෙන්නේ කියලා ලියන්න ඕනේ කියලා. මොකද්ද axis දෙකෙන් represent කරන්නේ කියලා ලියන්න ඕනේ. එතකොට horizontal axis කියන්නේ මොකක්ද? horizontal axis කියන්නේ මේ තිරස් රේඛා. හරිද? තිරස් ඊදල. එතකොට vertical axis කියන්නේ මේ සිරස් රේඛාව. එතකොට තිරස් රේඛාවේ මොකද්ද? horizontal axis එකේ මොකද්ද ඔයාලා represent කරලා තියෙන්නේ? pets. ඒ ළමයි හදන pets ලා ගැන තමයි මෙතන represent කරලා තියෙන්නේ. එතකොට කොහොමද අපි ඒක ලියන්නේ? මේ වාක්‍යයට පස්සේ අපි ඊළඟට ලියන්නේ the horizontal axis represents the pets. represents. හරිද? present tense වලින් ලියන්න ඕනේ. The horizontal axis represents the pets. එතකොට pets ලා කීයක් ඉන්නවද කියලා ලියන්න ඕනේ. හරිද? එතකොට there are 5 pets. 1 2 3 4 5. no pet කියන එක අපි include කරනවද නැහැ? අපි ලියනවා there are 5 pets. but නැත්නම් and දාලා some of them do not have pets. අපි මේවත් include කරන ඒ වාක්‍යෙට කොහොමද ලියන්නේ? there are 5 pets and some of them do not have pets. ඒ විදිහට ලියනවා. ඊළඟට අපි දැන් කියනද මොනවද මෙයාලා දීලා තියෙන pets ලා වර්ග? The pets are cats, dogs, fish, parrots and rabbits. ඒ විදිහට ඔයා මේ pets ලාවත් mention කරනවා. ඊට පස්සේ දැන් අපි horizontal axis එක represent කරේ මොකද්ද කියලා ලියවන්න. දැන් ඊළඟට යන්න vertical axis එක මොකද්ද represent කරන්නේ කියලා. එතකොට කොහොමද ලියන්නේ? The vertical axis represents the numbers of children. Vertical axis represents the number of children. දැන් ඕක අපේ first para එක. හරිද? එතකොට second para එක. first para එකේ අපි කිව්වේ මේ graph එකේ මොකද්ද අපිට දකින්න පුළුවන්. axis දෙක මොකද්ද represent කරන්නේ කියලා ලිවි. අපි second එකට යනවා. second එකේ කියන්නේ මෙන්න මේ words include කරලා තමයි අපි second para එක අපි ගොඩනගන්නේ. හරිද? එතකොට අපි second එක කොහොමද පටන් ගන්නෙ? මේ bar graph එකට අනුව according to the bar graph කියලා පටන් ගන්නවා. according to the bar graph the highest number of the children have dogs. එතකොට ඉස්සලාම ඔයා හොඳට බලන්න මෙතන pets ලා 16ක් ඉන්නවා. ළමයි 16 දෙනෙක්ගේ dogs ලා හදනවා. එතකොට වැඩිම number එකක් තියෙන 16. එතකොට 16ක් කියන එක ඒක තමයි වැඩිම number එක. ඒක lowest number එක මොකක්ද? මේ 3 කියන number එක. parrot লাই rabbit লাই. හරිද? එතකොට equal දෙකක් තියෙනවා. 10. cats and no pets කියන එක. එතකොට අපි දැන් මේක තමයි describe කරන්න යන්නේ. එතකොට කොහොමද පටන් ගන්නෙ? according to the bar graph the highest number of children have dogs. අපි ඔන්න මේ word එක පාවිච්චි කරා highest කියන word එක. according to the bar graph highest number of children have dogs. හරිද? ඔන්න අපි ආව දැම්මා. ඊට පස්සේ dogs. ඊළඟට on other hand අපි තව වාක්‍ය ලස්සන කරනවා. ඒ වාක්‍යෙට පස්සේ අපි තව වාක්‍ය ලස්සන කරනවා. on other hand අපි දැන් ඊළඟට lowest කියන එක පාවිච්චි කරනවා. on other hand lowest numbers of children have parrot and rabbit. මෙතන numbers තුන කියන එකනේ අඩුම. එතකොට තුනක් ගාපම අපි and කියන දෙක දාලා parrot rabbit එක sentence එකකට ගන්නවා. එතකොට කොහොමද කියන්නේ? on other hand lowest numbers of children have parrots and rabbits at their home. ඒ විදිහට මේ දෙකත් අපි කිව්වා. හරිද? ඊට පස්සේ අපි equal number එක කියන්න යනවා. හරිද? මේ කියන්නේ equal කියන word එක.
equal කියන එක කොහොමද use කරන්නේ? An equal number of children have parrots and rabbits. An equal numbers of children have parrots and rabbits. අපි ඒකත් කිව්වා. ඊට පස්සේ දැන් අපි මේ describe කරනවා දැන් no pet කියන එක describe කරන්න යනවා. හරිද? එතකොට කොහොමද no pet කියන එක කියන්නේ? Among the 50 children, 40 children have pets. Among the 50 children, 40 children have pets and other remaining children do not have pets at their home. මෙතන අංග එකක් අඩුවෙන් එකක් වැඩි වෙනවනේ 17 කියලා වැඩෙන්න ඕනේ. එතකොට මෙතන දැන් no pets ලානේ අපි describe කරන්නේනේ. එතකොට මෙතන 40ක් තියෙනවා කියලා ගත්තාම අපි කියනවා among the 50 children 40 children have pets but other remaining children do not have pets at their home. ඔන්න අපි ඒක කිව්වා. හරිද? එතකොට අතකොට අපි cat කියන එක මිස් වුණානේ. cat කියන එක දාන්න පුළුවන් 10 students තව අවස්ථාවේදී ඔයාලට word එක තියෙන students කියන word එක. දැන් මටත් කියනවා students කියන word එක. නමුත් මෙතන තියෙන children කියන word එක. හරිද? අපේ කටට එනවා student කියලා ලියන children. දීලා තියෙන children 10 children have cats at their home. අපි cat වත් එනම් mention කරා. Then next අපිට කියනවා ඊළඟට අපිට දාන්න පුළුවන් higher කියන word එක. ඒක කොහොමද include කරන්නේ? Higher numbers of children have dogs than all the other pets. Higher numbers of children have dogs than all other pets. ඔන්න අපි ඒක higher than කියන word එකක් use කරා. කොහොමද කරේ? Higher numbers of children have dogs than all the other pets. හරි. එතන less number කියන එක. less කියන එක use කරන්නේ කොහොමද? Less numbers of children have parrots and rabbits than all other pets. But less numbers of children have parrots and rabbits than all other pets. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් තව many කියන එකත් use කරනවා. ඔන්න. Many children have cats and dogs at their home. බොහෝ ළමයිගේ ගෙවල් වල cats and dogs ලා ඉන්නවා. Many children have cats and dogs at their home. අපි ඔන්න second para එකත් මේ words දාලා හදලා ඉවරයි. හරිද? ඊට පස්සේ අපි last para එක මම කිව්වා last para එකේ අපි sum up එකක් දෙන්න කියලා. sum up එකක් දෙනකොට එතන අපි highlight කරන්න ඕන ටික තමයි කියන්නේ. highlight කරන්නේ මේ වගුවෙන් ගන්න පුළුවන් දේ. වගුවෙන් ඔය මේ graph එකකින් ඔයාට මොකද්ද පෙන්වන්න කරන්න කියන එක ලියන්න. එතකොට කොහොමද? ඒකත් අපි ලියනවා according to the bar graph we can analyze. analyze කියන word එක දැම්මම description එක තව ලස්සන වෙනවා. para එක ලස්සන වෙනවා. එතකොට according to the bar graph where we can analyze that the most of children have dogs at their home. According to the bar graph, we can analyze that the most of children have dogs at their home. අපි අපේ highlight එක කිව්වා. dogs වල තමයි වැඩිපුර ඉන්නේ. අපි ඒකටත් තව එකතු කරනවා and least number of students have parrots and rabbits at their home. හරි ඕක අපි bar graph එක describe කරලා ඉවරයි. ඔයාලට දැන් ලියා ගන්න ඕන නම් මම ඒක මම මෙතන සඳහන් කරලා තියෙනවා. මේ තියෙන chart 1 කියන එකේ answer එක. දැන් ලියා ගන්න ඕන ලියා ගන්න. නැත්තම් මේක ඔයාලගේ group එකට දාන්න. හරිද? මම මේ කිව්ව ටික තමයි මේකේ තියෙන්නේ. හැම වෙලේම එකම system එකකට තමයි යන්නේ. හරිද? එතකොට next chart එකට අපි යමු. මොකද next එකෙන් කියන්නේ? next එක table එක. මේක මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. නමුත් seminar papers වල model papers වල table එකක් දීලා තියෙනවා. ඔයාලගේ new syllabus හින්දා කොහොම වෙයිද දන්නේ නැහැ. අපි ටිකක් ඒකත් බලමු. හරිද? එතකොට අපි දැන් කියමු the following chart shows how a group of students in Rajasinghe Mahavidyalaya prepare for their O-level examination.
Write a report based on the information given in the table. Use about 100 words. You may use the words phrases given in the brackets. ඔයා මේ දීලා තියෙන words ටික use කරන්න කියලා යාලා කියලා තියෙනවා. එහෙනම් කොහොමද පටන් ගන්නෙ අපි table එකක් describe කරන්න. ඉස්සෙල්ලා අපි දැන් bar graph එකෙත් මම කිව්වා horizontal axis එක මොකක්ද vertical axis එක මොකක් represent කරන්නේ මොකක්ද කියලා කියන්න කියලා. එතකොට මේ table එකේ represent කරන්නේ මොකක්ද කියලා ඔයා කියන්න ඕනේ. එතකොට කොහොමද පටන් ගන්නෙ? ඒකෙත් ඡේද තුනක් තියෙනවා. පැරා තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම මොකක්ද මේකෙන් කියන්නේ? දෙවෙනි එක body එක. ඒකෙන් මොකක්ද? ඔයාලා මේ දත්තවල වලින් මොකක්ද දෙන්න පුළුවන් description එක. then next sum up එකේදී highlight එක දාන්න අපි. හරිද? එතකොට පටන් ගන්නවා the table given here represents. ඔයාට මේ first sentence එකෙන්ම ගන්න පුළුවන් උත්තරේ. හරිද? මේ first sentence එකෙන්ම ගන්න පුළුවන් උත්තරේ. So අපි ලියනවා the table given here represents. ඒ වාක්‍ය ලස්සනයි. The table given here represents how a group of students in Rajasingha Mahavidyalaya prepare for their A-level examination. කොහොම අපි ඒක ලියුවා. එතකොට ඒකටම තව ලියනවා අපි. දැන් අපි දැන් ඊළඟට මේකේ names directly අපිට mention කරලා කියලා ලියලා තියෙනවා. ආය මේවට කියන්නේ rows. හරිද? මේවට lines කියලා කියන්නේ. එතකොට අපි rows වල මොකද්ද කියලා තියෙන්නේ? then lines වල මොකද්ද අපිට කියලා තියෙන්නේ කියලා අපි ලියනවා. එතකොට කොහොමද ලියන්නේ? The names of the students who are in a group are directly mentioned in the table. The names of the students who are in a group are directly mentioned in the table. And lines are represented how they prepare for their A-level examination. ඔයා දැක්ක මම are represented are mentioned කියලා word පාවිච්චි කරා. මොනවද මම පාවිච්චි කරේ? active passive මතකයි නේද? ඒ passive voice මම පාවිච්චි කරේ. present passive පාවිච්චි කරේ. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඔයාලා ඉගෙනගෙන ඇති අනිවාර්යෙන් ඔයාලට කියලා ඇති passive එකක් දානවා by දාන්න ඕනි කියලා. එනවාට අපි by දාන්නේ නැහැ සමහර අවස්ථාවල. අපි දන්නේ නැත්නම් මේක කරේ කවුද දන්නේ නැත්නම් අපි by දාන්න උවමනාවක් නැහැ. අපිට කෙලින්ම දාන්න පුළුවන් are mentioned නැත්නම් are represented කියලා දාන්න පුළුවන්. ඔයාට කවුද කරේ කවුද කියලා තිබ්බොත් ඔන්න by දැම්මට කමක් නැහැ. නැත්නම් by දාන්න නැතුව ඔයාට passive sentence එකක් ලියන්න පුළුවන්. ඔයා අදාළ පුද්ගලයා නැත්නම් mention කරලා නැත්නම්. එතකොට I'm කියනවා the names of the students who are in a group are directly mentioned in the table and lines are represented how they prepare for their O-level examination. So form එක first para එක අපේ. හරිද? එතකොට second para එක මොකද? අපි හැම වෙලේම පටන් ගන්න according to the කියන එක පටන්. according to the මේකට අනුව according to the table the most number of students like to do past papers. එතකොට මොකක්ද? අපි මේක පටන් ගන්නවා. most number of ඔය ඉස්සෙල්ලා මේක අධ්‍යයනය කරනවා. මේක මොකක්ද කියලා තියෙන්නේ වැඩිපුරම ටික්ස් වැටලා තියෙන්නේ මොනවටද? එහෙම කියලා ඉස්සෙල්ලාම අධ්‍යයනය කරනවා. එතකොට අපිට දීලා තියෙනවා most number of කියන word most number of කියන එක. most number of කියන එක මොකේද අපි use කරන්න පුළුවන්? most number එක වැඩියෙන්ම කරලා තිබුණා. වැඩියෙන්ම සංඛ්‍යාවක් කියන එක. do the past papers. මෙන්න මේ කියන එකට අපි use කළා අපිට sentence එකක් හදන්න හැකියි. ඒකට කොහොමද කියන්නේ? According to the table, the most number of students like to do past papers. ඔන්න අපි ඒකත් mention කරා මෙතන. Then next. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් the least number of අඩුම සංඛ්‍යාවක් මොකක් කරන්නද කැමති මෙතන. අඩුම සංඛ්‍යාවක් මොකද්ද මෙතන කරන්න කැමති? තේරෙනවනේ? write short notes. එක්කෙනයි කරන්න කැමති. එතකොට කොහොමද ලියන්නේ? The least number of students like to write short notes. මේක නම් ගොඩක්ම simple. මේකේ sentences ගොඩක්ම simple. to දාලා ඔයාලට කිසිම tenses එකක් ගැන හිතන්න නැහැ. just present tenses වලින් තමයි මේවා ලියන්න තියෙන්නේ. හරිද? නමුත් සමහර අවස්ථාවලදී past tense දීලා තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕනේ මේක past tense වලින්ද ලියන්න තියෙන්නේ කියලා. හරිද? එතකොට අපි the least number of කියන එකත් පාවිච්චි කරා. Then next. එතකොට ඊළඟට පාවිච්චි කරන equal number of.
You may use the words and phrases given in the brackets. මේ ටිකම පාවිච්චි කරන්න ඕනේ. හරිද? ඒකට equal number of කියන්නේ සමාන සංඛ්‍යාවක් තියෙන එක. ඒකට කොහොමද ඒක ලියන්නේ? An equal number of students likes to study in morning and do model papers. කොහොමද අපි කියන්නේ? බලන්න equal number එකක් කොහෙද තියෙන්නේ කියලා. 1 2 3 4 morning එකේ කරන්න කැමති සහ do the model papers. මේ දෙකේ equal number එකක් තියෙනවා. එතකොට මොකද කියන්නේ? An equal number of students likes to study in morning and do model papers. අපිට දෙක එකට and කියන එක දාලා combine කරන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට අපිට පාවිච්චි higher than popular. Higher than popular කියන්නේ මොකද්ද? Higher than popular කියන්නේ වඩා වැඩියෙන් ප්‍රසිද්ධ නැත්නම් වඩා වැඩියෙන් කැමති කියන අදහස එන්නේ higher than popular. එතකොට කොහොමද අපි higher than popular කියන එක use කරන්නේ? බලන්න. එතකොට ඔයා බලන්න higher than popular කියනවා නම් මෙතන අපි compare කිරීමක් තියෙනවා. than කියන word එකට එක compare කිරීමක්. එතකොට ඔයාලට compare කියන එක do past papers එක මේක කරන්න බෑ. ඔයාලට පුළුවන් do past papers එක do model papers කියන එක compare කරන්න පුළුවන්. නැත්නම් study morning එක study at night කියන එක compare කරන්න පුළුවන්. the write short stories otherwise discuss friends කියන එක කරන්න පුළුවන්. හරිද? මේ දෙක අතරයි table එකකදී අන්න ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලට කිසිම අර්ථයක් නැහැ do past papers කියන එකයි study in morning කියන එකයි අතර අපි comparison එකක් ලියුවොත් කිසිම idea එකක් නැහැනේ. එතකොට අපි හරියටම හිතන්න ඕන කොයි වගේ අවස්ථාවකද අපිට compare කරන්න පුළුවන් කියලා. එතකොට අපි කරත්තොත් do past papers and do model papers කියන එක අතර higher than popular එක ගත්තොත් මොකද කරන්නේ? අපි ලියන්න පුළුවන් among the students doing past papers is higher than popular doing model papers. Do past papers කියන එක අපි noun එකක් කරා. කොහොමද noun එකක් කරේ? doing past papers කියන එක. කොහොමද කියනද? among the students doing past papers is higher than popular doing model papers. හරිද? ඔන්න විදිහට ඒක කම්පියර්මන්ට් එකක් අපි ලියුවා. එතකොට ඊළඟට අපිට less popular කියන එක use කරන්න පුළුවන්. less popular කියන එක කොහොමද මේ ඕන අවස්ථාවකදී less popular කියන එක use කරන්න පුළුවන්. එතකොට මම less popular කියන එක product දැන් මෙතන තියෙන right short note කියන එකනේ අඩුවෙන්ම තියෙන්නේ. ඒකට මම මේ දෙන්න අතර ගත්තොත් කොහොමද ලියන්නේ? among the students writing short notes is less popular than discussing with friends. මම මේ write short note කියන එක noun ආකාරයකට ගත්තා writing short note කියන එක. එතකොට කොහොමද කියන්නේ? among the students writing short notes is less popular than discussing with friends. අපි ඒකත් less popular කියන එකත් අපි include කරා. then next maximum and minimum කියන එක. ඔය දෙක අපිට තනි වාක්‍යයකට ගන්න පුළුවන් maximum and minimum කියන එක. කොහොමද maximum and minimum ගන්නේ? maximum එක ඔයාලා දන්නවා do past papers. then minimum එක මොකද්ද? write short notes. කොහොමද අපි ලියන්නේ? maximum number of students like to do past papers and minimum number of students like to write short notes. අපි ඔන්න ඒ වාක්‍ය දෙක ඉවර කරා. එතකොට තව අපිට ලස්සන එකක් use කරන්න පුළුවන්. මොකද මේ write short notes කියන එකේ එක්කෙනයිනේ කැමති. ඒකට අපිට එකක් දාන්න පුළුවන්. only one of them like to write short notes. only one of them like to write short notes. හරිද? එතකොට අපේ දෙවනි පැරා එක අපි ඔන්න complete කරා. දැන් අපි යනවා summer up එකට. එතකොට අපි summer up එකේ මොකද highlights එකක් දෙන්න ඕනේ. එතකොට මොකද ලියන්නේ? මම මේකෙන් දකින්නේ මොකද? වැඩිපුරම කියන්නේ do past papers කියන එක අපි ඔය ලියනවා. කොහොමද ලියන්නේ? as a whole මම ඉස්සෙල්ලා use කරා according to the bar graph we can analyze. according to the bar graph we can analyze කියන එක use කරා. එතකොට මෙතන තව ලස්සන එකක් ආවා as a whole සම්පූර්ණ වශයෙන් ගත්තු as a whole the most of students like to do past papers to prepare for their O-level examination.
අපි ඔන්න last para එක තනි වාක්‍යකින් ඉවර කරා. කොහොමද? As a whole, the most of students like to do past papers to prepare for their O-level examination. මම ඒක මෙතන ටයිප් කරලා තියෙනවා. මම දැන් කතා කරපු answer එක. ඔයාලා ඉස්සෙල්ලාම මේක හොඳට කරන්න. කියන්නේ ඔයාලා එක්සර්සයිස් එක දැන් කරලා නැතුව ඇතිනේ. එක්සර්සයිස් එක කරලා අපි මේක ඔයාලා ගෲප් එකට දාන්නට පස්සේ ඔයාලා බලන්න ඔයගොල්ලෝ ලියු එකයි මේකයි අතර මොනවද ඩිෆරන්සස් සහ ඔයා මොනවද යූස් කරලා තියෙනවද ටෙන්සර්ස් වැරදි නම් මේ ආන්සර් එකෙන් හදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාගේ ආන්සර් එක හදා ගන්න. නැත්නම් ඔයාලට කරලා එවන්න ඕන නම් අපේ ගෲප් එකට දාන්නට පස්සේ බලලා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ආන්සර්ස්. හරිද? එතකොට මේ තියෙන්නේ අපේ ටේබල් එකේ ආන්සර් එක. ඊට පස්සේ මම දාලා තිනවා ඊළඟට පයි chart එකක්. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ මම හිතන්නේ last year ආවේ පයි chart එකක්, right? No, I think Barbara විදිහට සාමාන්‍ය එකින් එක මාරු වෙවි එනේ සමහර අවස්ථාවලදී අපිට කියන්න බෑ. ඉතින් එකම විදිහෙන් යන්නේ. එතකොට මේක ලේසි ලකුණු 10ක් වගේ මම හිතන්නේ හම්බ වෙන්නේ. මේක ප්‍රැක්ටිස් කරලා යන්න එකම විදිහකට ලියන්න තියෙන හින්දා ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේක හරියට ලියන්න පුළුවන් ප්‍රැක්ටිස් කරලා ගියොත්. ඊළඟට pie chart එක. pie chart එක කොහොම ඔයාලා බය වෙන percentage එකක් හින්දා හරියට බය වෙනවා කට්ටිය. ඉතින් කොහොමද මේක හරියම ලේසි bar graph වලට වඩා සහ tables වලට වඩා. හරිද? මේක පොඩ්ඩක් describe කරන්නත් තියෙන්නේ. එතකොට බලන එක්කෙනා බලනකොට ඔයාලගේ දැන් ඇහැට තියෙන 35% 20% ඔන්න ඕව තිබ්බොත් තමයි ලකුණු දෙන්නේ. හරිද? එතකොට a survey was conducted at Radgama Mahavidyalaya on what children like to play in their free time. The details of the survey are given in the pie chart below. Study the chart and write a passage. සාමාන්‍ය first para එකදී මේ අපි දකින්න දෙන්නේ කියන්නේ. ඒක දකින්න දේ අපි කියනවා නම් මොන tense එකෙන්ද අපි ලියන්න ඕනේ? present tense වලින්. අපි දකින්න දේ ලියනවා නම් අපි ලියන්න ඕනේ present tense වලින්. එතකොට කොහොමද ලියන්නේ? මේ pie chart එක මොකද්ද දැන් describe කරනවා කියලා කිව්වේ? මේ ඒ ස්කෝලේ ළමයි play කරන්න කැමති. free time එකේදී play කරන්න කැමති ක්‍රීඩා ගැන කියලා තමයි කියන්නේ. ප්‍රශ්නෙම්ම අපිට first para එකට sentence එක ගන්න පුළුවන්. කොහොමද අපි ගන්න? එතන පටන් ගන්නවා the pie chart given below. pie chart given below. Natham pie chart given below shows the results of a survey. Pie chart given below. Natham pie chart given above. The pie chart given below. Pie chart given above. හරිද? සමාන අවස්ථාවලදී pie chart එක යට හෝ උඩ තිබ්බොත් above below කියන එක වෙනස් කරලා ලියන්න පුළුවන්. හරිද? Pie chart given below shows the result of a survey conducted at Radgama Mahavidyalaya on what children like to play in their free time. මම මේ වාක්‍යම ගත්තා. මම මේ වාක්‍යම අරන් තමයි මේක ලියුවේ. shows the result of a survey conducted at Radgama Mahavidyalaya on what children like to play in their free time. අපි යන්න first para එකේ first sentence එක දැම්මා. එතකොට අපි දැන් ලියනවා මෙතන games කීයක් තියෙනවද? මොනවද games? කොහොමද ලියන්නේ? There are 6 games included in the pie chart. There are 6 games included in the pie chart. 2, 3, 5, 6, 7. Oh yes. There is 7. 1, 2, 3, 4, 5, 6, 7. Sorry. මෙතන 7. pie chart එකේ 7ක් include කරලා තියෙනවා. ඒකට කොහොමද? There are 7 games included in the pie chart. They are they are cricket, LA, volleyball, football, hockey and chess. There are 7 games included in the pie chart. Then they are cricket, LA, volleyball, football, hockey and chess. ඊට පස්සේ අපි ලියනවා දැන් අපි first para එක ඉවරයි. the second para එකට කොහොමද යන්නේ? second para එක පටන් ගන්න හැම වෙලෙම according to the details, according to the pie chart. According to the details given in the chart, most of children.
අපිට මෙතන අපිට දීලා තියෙනවද use කරන්න ඕන words නෑ. එතකොට අපි අපේ practice එකේම අපි දැනගන්න ඕනේ මොනවද use කරන්න පුළුවන් words. highest එතකොට lowest ඔන්න වගේ words set එකක් තියෙනවා. අපේ first paragraph එකේ අපි දැක්කා මේක තමයි උඩරිමෙන්ම එන්න පුළුවන් words ටික සහ higher than lower than ඔන්න ඔය කියන words එන්න පුළුවන්. less than ඒ ටික එන්න පුළුවන්. හරිද? එතකොට අපේ කටේ තියෙනවා නම් ඒ වචන අපිට ඉක්මනට අපිට දීලා නැත්නම් වචන අපිට ටක් ටක් ගාලා ලියා ගන්න පුළුවන්. ඒක කියන්නේ හැම වෙලෙම papers කරලා practice කරන්න කියලා. එතකොට කොහොමද ලියන්නේ? According to the details given in the chart. According to the details given in the chart, most of children. most of children කියන එක ගත්තා. most of children use කරන්න පුළුවන් මොනවද? වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ 35%. then cricket. කොහොමද ලියන්නේ? Most of children like to play cricket. අපි 35% කියන එක ඔන්න mention කරනවා. කොහොමද mention කරන්නේ? as 35% කියලා. එතකොට කොහොමද ලියන්නේ? According to the details given in the chart, most of children like to play cricket as 35%. 35% කියන එක ඔයා අංකයෙන් දැම්මට කමක් නැහැ. හරිද? නැත්තම් ඔයාලට ඒක නැත්තම් 35% කියන එකට මාක්ස් දෙනවා. ඔයා අංකයෙන් ලියුවොත් නැත්තම් ඔයා 35% කියන එක ඉංග්‍රීසි වලින්ම ලියන්න කැමති නම්. හරිද? ඩවුට් එකක් තියෙනවා නම්. ඊළඟට අපි තව පාවිච්චි කරන අඩුම වශයෙන් කැමති. දැන් අපි the most number of පාවිච්චි කරන. එතකොට අපි අඩුම වශයෙන් most of කියන එක වැඩියෙන්ම කැමති එක පාවිච්චි කරා. දැන් අපි අඩුවෙන්ම කැමති කියන එක පාවිච්චි කරනවා. කොහොමද ඒක ලියන්නේ? The least favorite game. The least favorite. අඩුවෙන්ම කැමති. The least favorite game among the children is hockey. Right? බලන්න මේ ටිකේම 5% එක තමයි hockey. The least favorite game among the children is hockey. ඔයාලා සමහර අවස්ථා මම මට ඉස්සෙල්ලා අවස්ථා පැටළුණා children student කියන word එක. ඔයාලට මෙතන children කියන එක තියලා දිනවා නම් අනිවාර්යෙන් හැමතැනම කියන්නම children. බැරි වෙලාවකත් student ලියන්න එපා. හරිද? එතකොට කොහොමද ලියන්නේ? The least favorite game among the children is hockey. හරිද? එතකොට අපි එතන as 35 දැම්මා වගේ as 5% දාන්නේ නැහැ. මොකද නික එකම type එකට යන්නේ. අපි එනවා මෙහෙම ලියනවා. Only 5% of the children like to play hockey. ඔන්න අපි තව වාක්‍යයක් හදමු. Only 5% of children like to play hockey. එතකොට අපි අරකින් මේක වෙනස් කරමු. ඊළඟට අපි දානවා දැන් equal percentage එක. බලන්න equal percentage එක මොකද? Football and volleyball. Right? then ලියනවා අපි however. ඔයාලා අපිට ලස්සන ගන්න පුළුවන් words තියෙනවා සම however, hence, when we analyze like that අපිට අපේ description එක ලස්සන කරන්න පුළුවන්. එතකොට කොහොමද ලියන්නේ? However and equal percentage. Equal percentage. Equal number කියනවද මේකට? නෑ. Equal percentage. කොහොමද කියන්නේ? However, an equal percentage of children like to play volleyball and football. However, an equal percentage of children like to play volleyball and football. Right? ඊට පස්සේ අපි තව ලියනවා according to the details. හරිද? දැන් අපි දැන් මේ ටික ලියවන. එතකොට තව අපිට ලියන්න පුළුවන් මේ දැන් 10% of children කියලා ලියන්න පුළුවන්. 5% of hockey කිව්වා වගේ 10% of children like to play chess and 20% of children like to play LA. අන්න ඒ විදිහට එක තනි sentence එකකුත් හදන්න පුළුවන්. ඊට අපි යනවා අපේ last para එකට. කොහොමද last para එක හදන්නේ? දැන් අපි ඒක ඉවරයි. මේ ටික මම දැක්කා මේ සේරම මම describe කරා. describe කරන්න බැරි වුණොත් ඔයාලට එකට එක combine කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් අර මම දැන් කිව්වේ 10% of children like to play chess and 20% of children like to LA. ඔය බලන්න ගොඩක් roughly බලන්න මේක. ඒකයි මම කියනවා මේක simple හිතලා ලියන්න.
හරිද? ඒට අමතරව ඔයාලා ලස්සන ලස්සන වචන දැම්මොත් තමයි ඒගොල්ලෝ ඉම්ප්‍රෙෂන් වෙලා ඔයාලට ලකුණු දෙන්නේ. මේ ළමයට ඉංග්‍රීසි පුළුවන්. මේ ළමයා මේ වගේ වර්ඩ්ස් දන්නවා. මේ ළමයා ෆ්ලුවන්ට්. අන්න එහෙම හිතලා එයාලගේ කැමැත්ත අනුවත් ඔයගලන්ට ලකුණු ඇඩ් කරනවා. මොකද මේක ප්‍රොසීඩියර් එකක් නෑනේ කොහොමද ලකුණු දෙන්නේ කියලා. බලන එක්කෙනා අනුව තමයි බලන එක්කෙනාට සතුට දෙන්න අපි ලස්සන වර්ඩ්ස් යූස් කරන්න ඕනේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඩිස්ක්‍රිප්ෂන් එක මේ වගේ දේවල් වලදී නෙමෙයි. ලෙටර්ස් වලදී, එතකොට එසේස් වලදී, නෝට්ස් වලදී like that ඔය තැන් වලත් අපි අපේ කටේ තියෙන ලස්සන වචන යූස් කරන්න ඕනේ. හරිද? ඒක ඉතින් ටක් ටක් ගාලා එන්නේ නැහැ සමහර පේපර්ස් කරන්න මාකට් ස්කීම් කියවන්න තමයි ගොඩක් දුරට ඔව අපිට හම්බ වෙන්නේ. එතකොට දැන් කියනවා තව සෙන්ටෙන්ස් එකක් මම හදනවා. According to the details of the survey, last paragraph, according to the details of the survey, LA is the second most favorite game. LA is the second most favorite game. අපි දැන් මේව ලස්සනට describe කරා. දැන් අපි එකිනෙක මේවා compare වගේ කරන්න යනවා. නැත්නම් කැටයිනේ සාමාන්‍ය අපේ description එක. එහෙනම් අපි කරන්න යනවා according to the details of the survey, LA is the second most favorite game. Most favorite එක මොකද්ද? Cricket. Then second one 20%. That's mean LA. According to the details of the survey, LA is the second most favorite game among children. අපි ලියනවා මේ විදිහට. ඊට පස්සේ that was 20% කියන එක අපි එතන කියන්නේ එතකොට කොහොමද? As a percentage, it stands at 20%. As a percentage, it stands as 20%. ඊළඟට අපිට තව ලියන්න පුළුවන් according to the chart, more children like to play chess than hockey. According to the chart, more children like to play chess than hockey. chess වලට කැමති hockey වලට වඩා කියලා. එතකොට අපි ඔය ටිකම දැම්මා. එතකොට අපි අන්තිමට ලියන්න පුළුවන් තව 10% of the children like to play chess while only 5% of them like to play hockey. අපිට තව ලියන්න පුළුවන් while කියන එකක් දාන්න. අපි මේකට කැමති මේක අතර තුරේදී. කොහොමද? 10% of the children like to play chess while only 5% of them like hockey. ඒ විදිහට අපි අපේ pie chart එක ඉවර කරන්න පුළුවන්. pie chart එකේ answer එකත් මම මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලෝ ලියුවට පස්සේ නැත්නම් ඔයගොල්ලෝ මේක ඉවර වුණාට පස්සේ ඔයාලා group එකට මේක දාන්න. හරිද? මේ තියෙන answer එක. ඊට පස්සේ chart 4. What's that? chart 4 එකේ මොකද්ද? Venn diagram එක. Venn diagram එක කොහොමද describe කරන්නේ? ඔයගොල්ලන්ට මෙච්චර කාලයකට Venn diagram එකක් ඇවිල්ලා නැහැ. නමුත් එන්නේ පුළුවන් අවස්ථා වැඩි new syllabus එකේ ඔයාලා 4 වෙනි කණ්ඩායම නිසා. හරිද? එතකොට ඔය Venn diagram එකක් describe කරන්නේ pie chart එකක් වගේම. නමුත් ඒකේ percentage එකක් නැහැ. මේකේ තියෙන්නේ numbers, right? The following Venn diagram shows the different games played by 30 boys of grade 11B. Study the diagram and write a description about their choices. The following words will help you. What's the words? Only. Only, most, least, both, only, most, least, none, less, both, any. Right? Most කියන්නේ මොකද්ද? බොහෝ. So less කියන්නේ මොකද්ද? අඩු. Both කියන්නේ දෙකම. නේ? both කියන එක අපි use කරන්න පුළුවන් මේ දෙකටම කියන එක. ඒකයි both දීලා තියෙන්නේ අපිට. එතකොට any කියන්නේ කිසියම් කියන දෙකට අපි use කරන්න පුළුවන්. ඔය words අපිට use මෙතන words will help you know. එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන් මේක කරන්න දාන්න වෙනවා මේ Venn diagram එකක් use කරනකොට නැත්නම් any එකත් අරින්න පුළුවන්. ඒ වැඩක් නැති සමහර words එකක් සේරම අරින්න මම කියන්නේ. මොකද මේක අපිට help වෙනවානේ මේ description එකක් ලියනකොට මේවත් all include කරන්න බලන්න හැම වෙලේම. එතකොට කොහොමද අපි අපේ Venn diagram එකක් පටන් Venn diagram එකේ ඔයාලට පේනවා maths වලට තියෙනනේ මේක volleyball, cricket, hockey කියන ක්‍රීඩා තුන.
එතකොට වොලිබෝල් සහ ක්‍රිකට් කියන දෙකටම ප්ලේ කරන්න කැමති කට්ටිය 4 දෙනෙක් ඉන්නවා. වොලිබෝල් විතරක් 15යි, ක්‍රිකට් විතරක් 8යි, හොකි විතරක් නම් 3යි. කොහොමද අපි අපේ ෆස්ට් පැරා එක ගොඩනගන්නේ? මෙහෙමද? The Venn diagram given here. The Venn diagram given here shows the ඔන්න අපිට ලියන්න පුළුවන් මේ වාක්‍ය ලියන්න පුළුවන්. නැත්නම් ඔයාලට මෙහෙම ලියන්නත් පුළුවන්. The Venn diagram given here shows 3 different games played by 30 boys of grade 11B. Right? අපිට මේක 3 different කියන එක 3 කියන word එක දාලා මේ වාක්‍යය ලියන්න පුළුවන්. The Venn diagram given here shows 3 different games played by 30 boys of grade 11B. Right? එතකොට අපිට ගේම්ස් තුන කියන්න පුළුවන් හැම වෙලේම. ඔයාලා මොකක් ගේම්ස් තුනක් කිව්වොත් ඒ ගේම්ස් තුන මොකක්ද කියලා ලියන්න ඕනේ ෆස්ට් පැරා එකේ. ෆස්ට් පැරා එකේ මම ආයෙ කියනවා ෆස්ට් පැරා එකට දාන්න ඕනේ මොකද්ද මේකෙන් ඔයාලට කියලා තියෙන්නේ. ඇතුළ අන්තර්ගතයෙන් මේ උඩින් පේන දේ ලියන්න ඕනේ. හරිද? එතකොට the games are cricket, volleyball and hockey. Cricket, volleyball and hockey. The games are cricket, volleyball and hockey. අපි ඊට පස්සේ එච්චරයි. අපිට දැන් වෙන් ඩයග්‍රෑම් එකේ කියන්න පුළුවන් මෙතන තුනක් දීලා තියෙනවා මේ අවස්ථාවේ සහ මේ නම් තුන මොකක්ද? එච්චරනේ අපිට මේක කියන්න පුළුවන්. අපි ඊළඟට යනවා අපේ සෙකන්ඩ් පැරා එකට. සෙකන්ඩ් පැරා එක කොහොමද කියන්නේ? According to the details given. මම සෙකන්ඩ් පැරා එක කොහොමද හැම වෙලේම පටන් ගන්නෙ? According to the details. According to the bar graph. According to the pie chart. Right? According to the table. Right? ඒ විදිහට තමයි අපි අපේ second para එක පටන් ගන්න. According to the details given in the Venn diagram. According to the details given in the Venn diagram, 50 දෙක describe කරන්න යනවා. 50 students like to play only volleyball. අපි only කියන එක දැන් ඔන්න use කරනවා. මොකද 15 දෙනෙක් volleyball විතරයි play කරන්න කැමති. කොහොමද? According to the details given in Venn diagram, 15 students like to play only volleyball. And take a sentence. Then next, 8 students like to play only what? 8 students like to play only cricket, right? Another 8 students like to play only cricket while කියන එක use කරලා මේ දෙක අපිට එකතු කරන්න පුළුවන්. While 3 students like to play hockey. කොහොමද අපි මේ දෙක ලියන්නේ? කැතයි නැත්නම් 8 students like to play only cricket කිව්වොත් කැතයි වාක්‍යය. හරිද? පොඩි එකේ බයි ලියන්නේ. ඒක කොහොමද කියන්නේ? මේ දෙකක් දාලා අපි ලස්සන ලියනවා while කියන වචනේ දාලා. කොහොමද කියන්නේ? 8 students like to play only cricket while 3 students like to play hockey. Right? ඔය විදිහට ලියනවා. ඊට පස්සේ කොහොමද අපි මේ 4 කියන එක නම් කියන්නේ? According to the diagram, 4 students like to play only cricket and volleyball. According to the diagram, 4 students like to play only volleyball and cricket. අපි only කියන එකයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා maths වලදී 4 කියන්නේ මේ 4 කියන අංකේ volleyball සහ cricket විතරයි. නැත්නම් අපිට only කියන word එක අයින් කරොත් ඒක අයත් වෙන්නේ මෙන්න මෙතනට. එතකොට ඒකයි අපි only කියන word එක use කරන්නේ මෙතන. පමණක් කියන එක. හරිද? මෙතනදී අපි only use කරන්නේ. ඒක නැත්තම් 4 කියන එක අදාළ වෙන්න පුළුවන් මෙතනට. අපිට මෙතනනේ දීලා තියෙන්නේ. ඒකයි අපි only කියන word එක use කරන්නේ. දැන් අපි අපේ Venn diagram එකේ second para එකත් හරි. Venn diagram එකක් આવොත් හොඳටම ලේසි ඔයගොල්ලන්ට මේක describe කරලා answer එක දෙන්න. හරිද? ඊළඟට අපි third para එකට යනවා. third para එකේ මොකද්ද කියන්නේ? ඒකත් according to the හරිද? තව ලස්සන විදිහක් තියෙනවා when we analyze the diagram, right? According to දැන් අපි හැම වෙලේම මම කිව්වා according කියලා. හරිද? according වලට අමතරව අපිට third para එකට use කරන්න පුළුවන් when we analyze the bar chart, when we analyze the pie chart, when we analyze the table, then when we analyze the Venn diagram, right? ඔය විදිහට ඔන්න ඔය වචන when we analyze කියන එක use කරන්න පුළුවන්. නැත්නම් according to the bar graph අන්න ඒක use කරන්නත් පුළුවන්. නැත්නම් as a whole මම ඉස්සෙල්ලා පාවිච්චි කරා as a whole කියන table එකේදී. ඒ විදිහට third para එක පටන් ගන්නකොට ලස්සනට පටන් ගන්න. big ගාලා highlight sum up එකේදී අපි highlight එක කෙලින්ම දෙන්නේ නැහැ. අපි මේක කොහොමද අපි මේක analyze කරාම අපිට හම්බ වෙන්න දේ තමයි අපි කියන්න ඕනේ. එතකොට අපි ලියනවා according to the diagram නැත්නම් when we analyze. මේකදී අපි ලියමු
According to the diagram, most of the students like to play only one game except the 4 students who like to play both cricket and volleyball. අපිට දීලා තියෙනවා වචන most කියන වචනේ තියෙනවා තව මේවා යූස් කරේ නැහැනේ most කියන වචනේ තියෙනවා එතකොට most කියන වචනේ least කියන word එක none less both any හරිද එතකොට අපිට most කියන එක යූස් කරලා අපිට ලියන්න පුළුවන් according to the diagram most of the students like to play only game except according to the diagram most of students like to play only one game right only one ගොඩක් ළමයි කැමති only volleyball play කරන only one game කියන එක අපි පාවිච්චි කරා volleyball දාන්න නැතුව only one game except කියන්නේ හතර දෙනාම අතහැරලා except the 4 students who like to play both cricket and volleyball ඔන්න අපි both කියන එකත් use කරා අපිට both දීලා තියෙන්නේ මේ හතර කියන අංකය describe කරන්න right එතකොට අපි මේ වාක්‍ය කොහොමද ලියන්නේ according to the diagram most of the students like to play only one game volleyball only one game except 4 students who like to play volleyball and cricket මේවා අතරලා ගොඩක් ළමයි කැමති වෙන්න මේ 15 කියන අංකේ 15 දෙනෙක් කැමති volleyball විතරක් play කරන්න right එතකොට අපිට තව කියන්න පුළුවන් the majority of the students of grade 11B likes to play volleyball the majority of the students grade 11B likes to play volleyball on තව විදිහකට කියන්න පුළුවන් majority of the students the majority of the students of grade 11B like to play volleyball හරි ඊට පස්සේ අපි list කියන එක පාවිච්චි කරේ නෑනේ list කියන එක කොහොමද පාවිච්චි කරන්නේ hockey තමයි අලුයම තියෙන්නේ hockey is the least favorite game among them hockey is the least favorite game among them right the second most favorite game අපි ඉස්සලා පාවිච්චි කරන්නේ second most කියන එක pie chart එකේ right එතකොට මේකෙත් පුළුවන් the second most favorite game among the student is cricket 15ට පස්සේ 8 හරිද the second most favorite game among the student is cricket right ඔය විදිහට අපි අපේ third එකත් අපි අපේ Venn diagram එකත් ඉවර කරා හරිද එතකොට මේ Venn diagram එකේ answer එක මේකත් මම group එකට දාන්න ඔයාලා කරන්න මලි මේක කරන්න නැතුව answer එක බලලා ලියලා වැඩක් නැහැ කරලා ඔයාලගේ answer එකත් එක්ක මේක compare කරලා බලන්න හරිද එතකොට මේ වගේ bar chart එකක් ආවොත් මොකද කරන්නේ මේ වගේ bar chart එකක් කියන්නේ දැන් ඔයාලා පොය වෙලා ඇති මේ දෙකක් එක ළඟ නැහැ මේ දෙක එක describe කරන්න ඕනේ නැහැ ඔයා ඉස්සෙල්ලා මේ කොළ පාට මේ කොළ පාටින් කියන්නේ මොකද්ද dreamland housing scheme මේ පාට ගුරු පාටින් කියන්නේ ivory village housing scheme ඔයා ඉස්සෙල්ලා මේ දෙන්නව වෙන් කරගන්න කොහොමද වෙන් කරගන්නේ ඔයා ඉස්සෙල්ලා මේ කොළ පාටේ අමතක කරන්න හරි ඉස්සෙල්ලාම ivory village මේ ගුරු පාට ටික describe කරලා ඉන්න then next මෙන්න මේ green color ටික විස්තර කරලා ඉන්න. හරිද? මේ වගේ දෙකක් මේ වගේ graph එකක් ආවොත් ඔයා කරන්න ඕනේ මේ දෙක අතර ඉස්සෙල්ලාම කරන්න පටන් ගන්න එපා. ඔය ඉස්සෙල්ලාම කරන්න මේ එකක් අමතක කරලා මේ වර්ගය describe කරලා ඉන්න. හරිද? එතකොට the following bar graph shows the families of 2 housing schemes using different fuel for cooking. Study it and write a description in about 100 words, right? එතකොට මේක කියන්නේ යාලා ආහාර හදන්න මොනවද විදිහට පාවිච්චි කරන ආකාර ස්කීම්ස් දෙකක් families ඉන්නේ ස්කීම්ස් දෙකක් කියන තමයි මෙතන කියන්නේ හරිද එතකොට කොහොමද අපි ස්ටාර්ට් එක ගන්නෙ මම ස්ටාර්ට් එක විතරක් අරන් දෙන්න ඔයාලා මේක try කරන්න ආන්සර් එක try කරාට පස්සේ ආන්සර් එක බලන්න හරිද එතකොට මම start කරන් ගන්න the bar graph shows the families of 2 housing scheme using different fuel for cooking the bar graph shows the families of 2 house scheme using different fuel for cooking right ඒ විදිහට අපි අපේ start එක දීලා මේක vertical axis එක සහ මොනවද scheme දෙක කියලා අපි describe අපි mention කරනවා first එකේ
ඒ විදිහට ඊට පස්සේ අමතරව මේ ෆෝල් මොනවද කියලා මෙන්ෂන් කරනවා අපේ ෆස්ට් පැරා එකේ. ඊළඟට අපි දැන් මම 4ක්ම කරා. 4ෙම ඔයාලා දැක්ක එකම විදිහකට යන්නේ නේ. 4ෙම එකම විදිහකට යන්නේ. වෙනස් වෙලා තියෙන percentage එකයි number එකයි like that. ඒ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට දෙවෙනි එකක් කරන්න පුළුවන්. දෙවෙනි එකේ දෙවෙනි පැරා එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් highest number of මේ words ටික දාලා. එතකොට මේ මෙතන නම් ගොඩක් දුරට අංක ගන්න අමාරුයි. equal number එක ගන්න පුළුවන් 10 කියන එක ගන්න පුළුවන්. ඒ වගේ පුළුවන් අංක වගේ ඇහැට පේන අංක විතරක් මෙන්ෂන් කරන්න පුළුවන්. මේ මෙන්න මේව මෙන්ෂන් කරන්න දඟලන්න එපා. හරිද? කිසිම අවස්ථාවක මේ වගේ අපිට හිතා ගන්න බැරි විදියවල් තියෙනවා නම් ඒව මෙන්ෂන් කරන්න දඟලන්න එපා. මොකද අපිට ඒව පේන්නේ නැහැ හරියට. ඔයා ඊට පස්සේ මේව බෙදන්න දඟලයි. බෙදුවට වැඩක් නැහැ. ඔයාලට පේන්නේ. හරිද? ඒ වගේ අවස්ථාවලදී අතාරින්න. ඔයා ඒකේ අංකයක් දාන්න ඕමනාවක් නැහැ. මේ words දාලා second para එක ගොඩ නගන්න. හරිද? ඊට third para එකේ ඔයාලට යන්න පුළුවන් when we analyze the bar graph කියලා. when we analyze the bar graph නැත්නම් according to the bar graph මොකද highest විදියට use කරලා තියෙන්නේ කියලා අපිට last para එකේ describe කරලා කියන්න පුළුවන්. එතකොට ගොඩක් අය හදලා pie chart bar chart අමාරුයි කියලා මම හිතනවා දැන් මේකෙන් ඔයගලන්ට මේක තේරෙන්න ඇති කියලා. මීට අමතරව එක්සෑම් එකට කලින් තනි පේපර් එකක් කරන්න. හරිද? මම වෙලෙම කියන්නේ පාස් පේපර්ස් කරන්න අනිවාර්යෙන් ඉංග්‍රීසි වල වලට ප්‍රැක්ටිස් එක තමයි වැදගත්. එක්සෑම් එක හෙට නම් ඊට දවසේ පාඩම් ගන්න තියාගන්න එපා. ඉංග්‍රීසි වල නම් පේපර් එකම කරන්න. හරිද? මොකද පේපර් එකේ එකම සිස්ටම් එකට තමයි ඔයාලට උත්තර ලියන්න තියෙන්නේ. එතකොට ඒක අපි අල්ලගත්ත ගමන් රෑ පේපර් එකක් කරලා ඊළඟ දවසේ උදේට ගියාම අපි ෆ්‍රෙෂ් පිට අපි කලින් මේ ප්‍රැක්ටිස් එක තියෙනවානේ. එතකොට පේපර් එක හරිය ලේසි අපිට ආන්සර්ස් ලියන්න. right? එතකොට මම ඔන්න එන්න පුළුවන් වර්ග ටිකම කිව්වා. මොනවද එන්න පුළුවන්? bar graph, pie chart, table and Venn diagram. right? එතකොට ඔය සේරම මම කියලා දුන්නා දැන්. ප්‍රශ්න මොන හරි තියෙනවද? ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් මම ප්‍රභාත් දෙනවා මේක ඉස්සරහට කරගෙන යන්න. එයා කරන්නේ preposition කැල්ල. Thank you Swama. Good evening all. මේ අද අපි කරන්න යන්නේ ඉස්සරහම prepositions ටික. ඊට පස්සේ අපි direct indirect ටිකක් කරමු. ඉස්සෙල්ලාම අපි prepositions ටුට්ටක් කතා කරමු. මම හිතනවා ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. පේනව නේද? හොඳයි අපි පළවෙනි prepositions question එකෙන් පටන් ගමු. මේක ඔයගලන්ට exam එකේදී first paper එකේ තමයි එන්නේ. ගොඩක් වෙලාවට ලකුණු 5ක ප්‍රශ්නයක්. හැබැයි මේ ලකුණු 5 ලේසියෙන්ම ගන්න පුළුවන්. ඒ නිසා මේකට හොඳ අවධානයක් දීලා කරන්න. prepositions වල එහෙම අර theory ගොඩක් කරන්න නැති නිසා මම ප්‍රශ්න ටිකම තෝරගත්තා. අපි ප්‍රශ්න ටිකක් එකින් එක බලමු. දැන් පළවෙනි ප්‍රශ්න ගත්තොත් තියෙනවා this is a leaflet issued by the school native club. Complete the statement using the given prepositions. You can use one more than once. ඒ කියන්නේ මේ ඉස්කෝලේ ක්ලබ් එකකින් දීපු leaflet එක මේකේ තියෙන මේ වාක්‍ය ටික සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. මේකේ නංගිමලි වැදගත්ම කොටස තමයි you can use one more than once කියන එක. ඒ කියන්නේ ඔයාලට මේ bracket වල දීලා තියෙන මේ prepositions එකපාරකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලුවොත් එහෙම මේගොල්ලන්ගේ headline එක leaflet එකේ ඒකේ තියෙනවා let's keep our environment healthy and attractive. Join us to make your garden green and clean. ඒ කියන්නේ අපේ පරිසරය නිරෝගීව සහ ආරක්ෂාකාරීව තියාගන්න, ආකර්ෂණීයව තියාගන්න මේ අපිත් එක්ක මේ ඔබගේ ගෙවත්ත පිරිසිදු කරන්න එකතු වෙන්න කියන තමයි ඒගොල්ලන්ගේ පණිවිඩය තියෙන්නේ. ඉතින් මේ පණිවිඩයට අදාළව තමයි මේ වාක්‍ය පහ තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක සම්පූර්ණ කරන්න කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් තියෙනවා we will be there in your area on the 18th space July. එතකොට අපිට මෙතන brackets තුනේ තියෙනවා 4 of 2 කියන prepositions තුන. නංගි මල්ලේ සාමාන්‍යයෙන් දිනයක් ගැන පෙරතියාම කතා කරද්දී අපි ගන්නවා of කියන එක, ඒ වගේම on කියන එක.
අපිට මෙතන ඕනේ නැති නිසා අපි off කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට එතනට උත්තරේ විදිහට එන්නේ we will be there in your area on the 18th of July. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් ready your garden space us to plant a valuable plant for the future child. ඔබගේ ගෙවත්ත සූදානම් කරන්න කාටද? අපිට. To plant a valuable plant for your future of your child. ඒ කියන්නේ ඔබගේ දරුවාගේ අනාගතයට වටිනා පැලයක් හිටවන්න ගෙවත්ත සකසන්න. එතකොට කා වෙනුවෙන්ද කියන එක තමයි මෙතන තියෙන ප්‍රිපොසිෂන් එක. එතකොට එතනට එන්නේ නම් ගිමල්ලි for කියන එක. for කියන ප්‍රිපොසිෂන් එක තමයි එතනට එන්නේ. Ready your garden for us to plant a valuable plant for the future of your child. ඊළඟට තියෙන තුන්වෙනි ප්‍රශ්නේ selected young and sound plants. young and sound කියන්නේ හොඳ නිරෝගී කියන එක. sound කියන්නේ එක අගට දාන්න නම් ගිමල්ලි ඒක තව ඒ අදහස මේ වැඩි කරලා කියන්නේ safe and sound, happy and sound ඒ වගේ මේ විදිහට වචන යොදන්නේ මේ ඒ අදහස වඩා ත්‍රිව කරන්න නැතුව එතන ශබ්දය කියන එක අදහස් වෙන්නේ නැහැ. Selected young and sound plants space breadfruit again del mango and avocado alligator pear and many other varieties කියන්නේ වර්ග. එතකොට මෙතනට එන preposition එක තමයි මල්ලි මේ හොඳ නිරෝගී පැල කියන එක මොන අයද කියන එක නේ මෙතන අපිට මේ සම්බන්ධ කරන්න දෙන්නේ. එතකොට එන්නේ of කියන එක. Selected young and sound plants of breadfruit, mango and avocado and many other varieties. ඊගාට හතරවෙනි ප්‍රශ්න තියෙනවා free issues space home garden. ප්‍රශ්න වලින් තොර ගෙවත්තක් කියන එක. එතකොට ප්‍රශ්න වලින් තොර ගෙවත්තක්. ප්‍රශ්න නැති වෙන්නේ මොකටද? එතකොට එන්නේ නම් මල්ලි to කියන එක. free issues to home garden. ප්‍රශ්න වලින් තොර ගෙවත්තක්. එතකොට අන්තිම ප්‍රශ්නේ තියෙනවා enjoy the shades and beauty space the green umbrella throughout your life. enjoy the shades and beauty ඒ කියන්නේ සෙවණ සහ ලස්සන විඳින්න මොකේද එතන ස්පේස් එක. එතකොට ආයෙත් අයිතිය හංගවන එකක් එන්නේ. එතකොට එතනට එන්නේ off කියන එක. enjoy the shades and beauty of the green umbrella throughout your life. මේක ලකුණු 5ක ප්‍රශ්නයක්. මේ වගේ prepositions ඉතාම සරල විදියට පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් ඒ ලකුණු 5ම ගන්න. අපි දෙවෙනි එකට යමු. මේකත් නංගිමල්ලි O level model paper එකකින් ගත්ත එකක්. අපි ප්‍රශ්නේ කියවලා බලමු. Read the following guidelines given by a hotel to the guests and complete them with the correct preposition given below. The first one is done for you. මේ hotel එකක ඒගොල්ලන්ගේ අමුත්තන්ට කියලා තියෙන මේ instructions තියෙන මේ එකක්. ඒකේ මේ පළවෙනි එක කරලා තියෙනවා. අපි බලමු ඊළඟ ටික. The restaurant is open daily from 6:30 am to 9:30 pm. සාමාන්‍යයෙන් නම් ගිමල්ලි කාල සීමාවක් හංගවද්දී මේ යොදා ගන්න from කියන එක. හරියටම කාලය ගැන කියද්දී යොදා ගන්න at කියන එක. දැන් හරියටම 6:30ට නම් at 6:30 pm. 6:30 සිට 9:30 දක්වා කියන්න නම් from 6:30 to 9:30 pm කියන එක තමයි. එහෙම තමයි පාවිච්චි වෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්න බලුවොත් you can order breakfast in your room by hanging the menu card space the door. ඔබට උදේ කෑම ඕඩර් කරන්න පුළුවන් ඔබගේ මේ දොරේ මෙනු කාඩ් එක එල්ලලා. එතකොට මොකක් උඩද මේ එල්ලන්න කියන්නේ? දොරේ. එතකොට එතනට එන preposition එක තමයි නේද? on කියන එක. You can order breakfast in your room by hanging the menu card on the door. If you need a doctor space the night please call 100 කියන්නේ මොකක් හරි hotline එකක් නේද? එතකොට if you need a doctor ඔබට මේ ડોක්ටර් කෙනෙක් අවශ්‍ය වුණොත් the night
රාත්‍රියේදී. එතකොට මෙතනින් එන ප්‍රිපොසිෂන් එක තමයි during කියන එක. රාත්‍රී කාලය තුලදී. ඒ කියන්නේ රාත්‍රී කාලයේ ඕනම වෙලාවක ලෙඩක් වුණොත් මේ ડોක්ටර්ට කතා කරන්න මේ නම්බර් එක දීලා තියෙනවා. එතකොට එතනට එන්න නම් කිව්වලු if you need a doctor during the night please call 100. ගාවට තියෙනවා there is a room, there is a playroom space kids below 10 years. අවුරුදු 10ට අඩු ළමයි වෙනුවෙන් සෙල්ලම් කරන්න කාමරයක් තියෙනවා. එතකොට එතනට එන්නේ ඒක න ලීස්ටි 4 කියන එක කා වෙනුවෙන්ද ළමයි වෙනුවෙන්. එතකොට 4 kids below 10 years. හතරවෙනි එක there is free wifi in the rooms and the password is given in the back space your room key. There is free wifi in the rooms. කාමරේ free wifi තියෙනවා. And the password is given in the back. Password එක දීලා තියෙනවා පිටුපස. එතකොට මොකේ පිටුපසද කියන එකනේ. එතකොට ආය අයිති හංගවන එකක් නෙන්නේ. In the back of your room key. ඔබගේ කාමරේ යතුරේ පිටුපස තමයි password එක ගහලා තියෙන්නේ. එතකොට එතන අයිතිය හංගවන පදයක් නිසා එතනට එන්නේ off කියන එක. ඊළඟට තියෙන එක කොහොමද ඉතින් එතකොට මෙතන වචන ඉතුරු වෙන්නේ till කියන එක. එතකොට එහෙම පුරවන්නත් පුළුවන්. නැත්නම් අපිට මේක තේරුමම ගත්තොත් the main gate is open till 10 pm. ඒ කියන්නේ මොකක් හරි දක්වා කියන කාලයක් දක්වා කියන අදහස එන්නේ ගන්න till 10 pm කිව්වොත් 10 රාත්‍රී 10 වෙන තෙක් කියන අදහස තමයි එන්නේ. දැන් වෙලාව හරියටම කියනවනේ at එන්නේ. වෙලාව කාල සීමාවක් කියනවනම් from එන්නේ. කාලයක් තෙක් කියනවනම් till until ඒ වගේ පද තමයි prepositions තමයි පාවිච්චි වෙන්නේ. ඒ කාලය ඒ ගැන අදහස් කරන ආකාරය අනුව ඒ යොදන prepositions වෙනස් වෙනවා. ඒ ගැන පොඩ්ඩක් idea එකක් තියාගන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට move වෙමු. Complete the following dialogue using the given words in the box. One is done for you. මෙතන conversation එකක් තියෙන්නේ. එතන මේ තියෙන conversation එකට අදාළ prepositions පුරවන්න තියෙන්නේ. එකක් කරලා තියෙනවා. අපි එක කියවලා බලමු. Rohan. Hi, good morning, Yasiru. Why were you absent yesterday? මෙතන Rohan Yasiru කියන දෙන්නගේ conversation එකක් තියෙන්නේ. එතකොට Rohan Yasiruගෙන් අහනවා Hi, good morning, Yasiru. Why were you absent yesterday? You were ආවේ නැත්තේ කියලා. එතකොට Yasiru reply කරනවා Good morning, Rohan. My mother was not well, so I had to take his space to doctor. ඇයව වෛද්‍යවරයා ගාවට එක්ක යන්න වුණා. අම්මට සනීප නැහැ. ඒ නිසා ඇයව වෛද්‍යවරයා ගාවට එක්ක යන්න වුණා. එතකොට මෙතන තියෙනවා her she කියන දෙකම. හැබැයි මෙතන යසිරුනේ අම්මව ડોක්ටර් ගාවට එක්ක යන්නේ. එතකොට මෙතන එන preposition එක තමයි කාවාරේ කැටුව යද්දී ඒක එන්නේ her කියන එක. එතකොට Good morning, Rohan. My mother was not well, so I had to take her to doctor. මෙතන ඇය විසින්ම ගියා නම් තමයි she වෙන්නේ. නමුත් ඇය කාවාරේ විසින් කැටුව යන නිසා එතනට එන්නේ her කියන එක. එතකොට Rohan කියනවා Oh, I am sorry to hear that. How is she now? එතකොට කෙලිම ඇය ගැනනේ අහන්නේ. එතකොට කෙලිම අපිට මෙතන පුළුවන් මෙතන how is she now? ඇයට කොහොමද දැන් කියන්නේ. එතකොට යසුරු කියනවා She is better now. By the way, Rohan, where is Nisal today? ඇයට හොඳයි Rohan. ඒක නෙමෙයි කෝ Nisal කියන එක. එතකොට Rohan reply කරනවා I didn't see him. He must have gone to library. Shall we go there? මම එයාව දැක්කේ නෑ. එයා ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඇති. අපිත් එතනට යමුද කියන එක. මෙතන මේ පුරුෂ ලිංග පදයකට තියෙන him කියන එක විතරයි. ඒ නිසා අපිට ඒක ලේසියෙන්ම යොදා ගන්න පුළුවන් මෙතනට. මොකද නිසාල් ගැනනේ අහන්නේ. ඒ නිසා. දොරේ අසිරු reply කරනවා. Okay, let's go. I need to see the librarian too. I need to borrow a book for sister. Space කියලා තියෙනවා. එතකොට මෙතන අපිට යොදා ගන්න පුළුවන් my sister කියන එක.
මට පුස්තකාලාධිපති හම්බෙන්න පුළුවන්. මටත් පොතක් ගන්න ඕනේ මගේ සහෝදරියට කියන එක. එතකොට මෙතන my sister කියන පදේ යොදා ගන්න පුළුවන්. ඉතින් අංගිමලි මේ වගේ ප්‍රශ්න දෙකක් තමයි ඕගොල්ලෝ ලෑස්ති කරලා තියෙන්නේ. මොකද මේක එච්චරම සංකීර්ණ පාඩම් කොටසක් නෙමෙයි. ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේ වචන ටික කියවලා මේ වාක්‍යයත් එක්ක මේ එන අදහස විදිහට මේ prepositions දාන්න. ඒ නිසා අපි මේ prepositions කොටස මෙතනින් නවත්තනවා. අපි ඊළඟට direct indirect පාඩම පොඩ්ඩක් කතා කරමු. ඔනංගි මල්ලි මම හිතනවා ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. ඔයගලන්ට direct indirect වචන හදන්න මේ second paper එකේ තමයි ප්‍රශ්න එන්නේ. ඒකට ගොඩක් කලාට ඔයගලන් ලකුණු 10ක් විතර ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. අපි බලමු කොහොමද direct indirect වාක්‍ය ටිකක් හදාගන්න කියලා. ඒක කරද්දී අපි දානවා to. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්න කියන එක. My teacher told me to study well. ඒ කියන්නේ මගේ ගුරුවරිය කිව්වා මට පාඩම් කරන්න කියලා. ඊට පස්සේ negative form එකක් ගත්තොත් එන්නේ not to කියන එක. My teacher not to play video games. ඒ වගේ සාමාන්‍යයෙන් මල්ලි කරන විධානය අනුව to සහ not to කියන එක පාවිච්චි කරන්නේ. අපි තව examples ගත්තොත් positive commands වලට ගන්න පුළුවන්. Teacher told me to answer the paper as well. ගුරුවරිය මට කිව්වා paper එකට හොඳට උත්තර ලියන්න කියලා. හැම වෙලේම told me කියන එක එන්න ඕන. hello එහෙනවද මාව? connection පොඩ්ඩක් අවුල් වෙනවා මල්ලි මේ වැස්ස නිසා මේ ඒකට සමා වෙන්න මේ මෙහෙ වහිනවා. ඒ නිසා please bear with me. එතකොට නංගි මල්ලි මේක කරද්දී අපිට මේකට අදාළ වචන ටිකක් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේක මේ මතක තියාගන්න ලේසිම විදිය තමයි වාක්‍යයක් ඩිරෙක්ට් විදියට තියෙද්දි ඒක ඉන්ඩිරෙක්ට් වලට හරවද්දි ඒක ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයක් නම් ඒක පාස්ට් ටෙන්ස් වලට යනවා. ඒ කියන්නේ වර්තමාන එකක් නෑ ඒක අතීතයට යනවා. පාස්ට් ටෙන්ස් එකේ තියෙන එකක් නම් පාස්ට් පාටිසිපල් වලට යනවා. ඉතින් ඒ විදිහට තමයි ඒක මේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. පාස්ට් පාටිසිපල් එකට යද්දි ඒක හැඩ් එකත් එක්ක තමයි එන්නේ. ඉතින් ඔයගලන්ට මෙතනින් පේනවා මේ ඒ වෙලාවට වචන වෙනස් වෙන හැටි. ඩිරෙක්ට් එකේ is කියලා තිබ්බොත් වචන ඒක ඉන්ඩිරෙක්ට් වලට යද්දි was වෙනවා. am ඒක was විදියට වෙනස් වෙනවා. was තිබ්බොත් were වෙනවා. were was කිව්වොත් අතීත කාලයක had been වෙනවා. here කියන වචනේ දෙයා විදියට ගන්න. this කියන එක that. these කියන එක those. will කියන එක would. shall කියන එක should. tomorrow කියන එක the next day එහෙම නැත්නම් the day after. yesterday කියන එක the previous day එහෙම නැත්නම් the day before. might කියන එක වෙනස් වෙන්නේ නැහැ. must කියන එක වෙනස් වෙන්නේත් නැහැ. could කියන එක should කියන එක වෙනස් වෙන්නේත් නැහැ. හැබැයි can කියන එක could වෙනවා. now කියන එක then වෙනවා. today කියන එක that day වෙනවා. has have කියන එක had වෙනවා. ඉතින් මේ වචන ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේ වචන නම් ඔයගලන්ට විභාගෙදි දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මතකෙන් තියාගන්න ඕන. අපි මේ තියරිත් එක්ක පොඩ්ඩි එක්සර්සයිස් ටිකක් කරලා බලමු. හරිම සිම්පල් විදියට හිතන්න තියෙන අංගෙමවල ඒ කියන්නේ අපිට වාර්තා කරන විදියට ලියන්න තියෙන්නේ.
වර්තමාන එකක් කිව්වොත් ඒක අතීතෙන් ලියනවා. past එකක් කිව්වොත් ඒක past participle එකෙන් ලියනවා. ඒකට අදාළ වචන ටික තමයි මේ වෙනස් වෙන වචන ටික තමයි මෙතන තියෙන්නේ. අපි පොඩි එක්සර්සයිස් එකක් කරලා බලමු. Reported speech number 1. Write the following says in reported speech. මෙතන මල්ලි එක එක්සැම්පල් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන මොකක් හරි වැරද්දක් පේනවාද? anyone? මොකද මේක වර්තමාන කාලයෙන් තියෙන්නේ. එතකොට අපිට මේක අතීතෙන් තමයි ලියන්න වෙන්නේ. එතකොට I help my parents කියන එක මෙතන ගැහණු කෙනෙක් කියන්නේ. එතකොට එකෙන් ඕන she says that she helped her parents විදිහට. ඊළඟට තියෙනවා I do not go by train. මේක කියන්නේ පිරිමි කෙනෙක්. ඒක ඇත්තටම මේ icon වලින් මේ හඳුනා ගන්න එක වැදගත්. මොකද ඇයද ඔහුද කියන එක අපිට මුලදී වාක්‍ය දාන්න වෙනවා. එතකොට අපිට වාක්‍ය පටන් ගන්න පුළුවන්. He says that he did not go by train. ඔහු කියනවා ඔහු කෝච්චියේ ගියේ නැහැ කියන එක කියලා. ඒක තමයි මේක ඉන්ඩිරෙක්ට් විදිහට හරවම එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන මෙතන යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කියනවා our friends meet us කියනවා. එතකොට our කියන එක මෙතනදි they විදිහට තමයි එන්නේ. They told that their friends met them. ඔවුන්ගේ මිතුරන්නේ our friends කියලා කියන්නේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ගේ යාළුවෝ. එතකොට ඒක ලියන්නේ they told that their friends met them. ඔවුන් වනේ හම්බුනේ. එතකොට us කියන එක them විදිහට යනවා. ඔවුන් කිව්වා ඔවුන්ගේ යාළුවෝ ඔවුන් මුණ ගැහුණා කියලා. ඊළඟට තියෙනවා I do my homework myself. මේක කියන්නේ boy කෙනෙක්. මම මගේ ගෙදර වැඩ මා විසින්ම කරනවා කියන්නේ. එතකොට මේක ලියන්න පුළුවන් he told that he did his homework by himself. ඔහු කිව්වා ඔහුගේ ගෙදර වැඩ ඔහු විසින්ම කරා කියන එක. මෙතන I කියන එක he වෙනවා, do කියන එක did වෙනවා, my කියන එක his වෙනවා, myself කියන එක himself වෙනවා. මෙතන නම් මල්ලේ මේ myself කියන ඒවා එහෙම මේ indirect වල යද්දී herself, himself වගේ වෙනවා. මේ වගේම ourselves කියන එක themselves ඒ වගේ වෙනවා. මේ ඔක්කොම වචන ඉන්ක්ලූඩ් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වුණාට ඕගොල්ලන්ගේ ස්කෝල එක්සර්සයිස් පොතේ ඒ වචන තියෙනවා. පොඩ්ඩක් ඒවා රිෆර් කරගන්න. මෙතන තියෙනවා girl කෙනෙක් කියනවා I am reading a book කියලා. ඒ කියන්නේ present continuous. ඒක එතකොට past continuous එකක් විදිහට තමයි කියන්න ඕනේ. මෙතන වාක්‍යයේ pattern එක වෙනස් වෙන්නේ නැහැ නංගි මල්ලි. එතකොට ඒක කියන්න පුළුවන් she told that she was reading a book කියලා. ඊළඟට අන්තිම ප්‍රශ්නේ තියෙනවා my car broke down කියලා. එතකොට අනංගිමලි අපිට ඒක ලියන්න පුළුවන් she told that her car had broken down කියන එක. මොකද මේක past tense එකනේ තියෙන්නේ. එතකොට past participle එකට ගියාම මෙතනට had broken කියලා එනවා. She told that her car had broken. ආයෙකම නංගිමලි මෙතන පොඩි මිස්ටේක් එකක් වුණා. මෙතන මේ present tense එකෙන් කියනවා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. She says that she helps her parent කියන එක ඒ විදිහටම තියෙනවා. මොකද ඒක present tense එකෙන් තියෙන නිසා ඒක මේ මම note එකේ දාලා තියෙන එතන පොඩි මිස්ටේක් එකක් වුණා. සමා වෙන්න එක. When the reporting verb in the present tense, certain words change. When the reporting verb is in the present tense, words don't change. ඒක පොඩ්ඩක්
බලා ගන්න මේ sorry for the mistakes. අපි දෙවෙනි exercise එකට ගියොත් ඒකේ තියෙනවා following are the what some students said about their lunch. Inura, Netuni, Senaya, Gehan, Guanya and Pamudi. ඒ ළමයි ඒ ස්ටුඩන්ට්ස් ලා කියපු ස්පීච් එකක් තියෙන අපිට මේක ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් විදිහට හරවන්න තියෙන්නේ. පළවෙනි එක්සැම්පල් එක තියෙනවා. Vinura said that his mother had prepared his lunch කියන එක. ඊට පස්සේ නෙතුනේ කියනවා my grandmother cooks for me. එතකොට ඒක කොහොමද දෙන්නේ? එතකොට නංගි මල්ලි ඒක එනවා. Netuni said that her grandmother cooked for her කියලා. ඊළඟට සනාය I brought sandwich for lunch. මම දවල් කෑමට sandwiches ගෙනාවා. එතකොට ඒක ලියන්න පුළුවන් අපිට. Sanaya said that she had brought sandwiches for lunch. මේක මොකද past tense එකනේ තියෙන්නේ. එතකොට ඒක past participle එකට යනවා. Sanaya said that she brought sandwiches for lunch. ඊළඟට තියෙනවා ලෙහාන්. ලෙහාන් කියනවා I share my lunch with a friend. එතකොට අපිට කියන්න පුළුවන් Lehan said that he shared his lunch with a friend. ඊට පස්සේ තියෙනවා ගුවන්යා I buy it from the canteen කියලා. ඒ කියන්නේ යා කැන්ටිනෙන් කෑම ගන්නවා කියන එක. එතකොට අපිට ඒක කියන්න පුළුවන් ගුවන්යා said that she bought it from the canteen කියන එක. ඊළඟට පමුදි ඉන්නවා. පමුදි කියනවා I like rice and curry for lunch. මම කැමති rice and curry lunch එකට. එතකොට අපිට ඒක කියන්න පුළුවන් පමුදි said that she liked rice and curry for lunch. ඒ විදිහට අපිට මේක ලියන්න පුළුවන්. හැම වෙලේම අර වෙනස් වෙන වචන ටික මතක තියාගන්න. ඊළඟට අපි තුන්වෙනි එක්සැම්පල් එක බලමු. එකක් කරලා තියෙනවා Mala said I am tired. එතකොට Mala said that she was tired. I am එක was විදිහට එනවා. I කියන එක she වෙනවා. එතකොට දෙවෙනි එක ගත්තොත් people said the vegetables are expensive. එළවලු ගණන් කියන එක. එතකොට අපිට එක ලියන්න පුළුවන් people said that the vegetables were expensive. ආ කියන එක were විදිහට වෙනස් වෙනවා. ඊළඟට Sohan said the picture is not clear. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් Sohan said that picture was not clear. මෙතන that ඒවා දෙකක් එන්නේ නැහැ නංගි මල්ලි. Sohan said that picture was not clear කියන එක එන්නේ. මේ this කියන එක තමයි that විදිහට එන්නේ. Sohan said that that picture was not clear කියලා දෙපාරක් ලියන්නේ. මොකද ඒක එතකොට ওই වාක්‍යයේ fluency එක නැති වෙන නිසා. ඊළඟට කියනවා the teacher said I want to teach you a song. මට ඔයගලන්ට සින්දුවක් උගන්වන්න ඕන කියලා. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් the teacher said that she wanted to teach us a song. කාටද උගන්වන්න ඕනේ? අපිටනේ. එතකොට ඒක අපේ perspective එකෙන් බලලා ලියන්න ඕනේ she wanted to teach us a song කියලා. එතකොට එහෙම තමයි ඒ වාක්‍ය ලියන්න ඕන.
ඊළඟට තියෙනවා the cook said I make delicious dishes. මම රසවත් කෑම හදනවා කියලා. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් the cook said he made delicious dishes. present එක past එකෙන් ලියන්න තියෙනවා. ඊළඟට final question එක mother said ලහිරු dances well. අම්මා කිව්වා ලහිරු හොඳට dance කරනවා කියලා. එතකොට අපිට ඒක කරන්න පුළුවන් mother said ලහිරු did dance well. එහෙම නැත්නම් danced well කියලා. did dance well එහෙම නැත්නම් dance well දෙවිදිහටම ලියන්න පුළුවන්. danced well කියලා ලියන්න වඩාත් ලේසි එක. අම්මා කිව්වා ලහිරු හොඳින් නටුවා කියලා. ඉතින් අංගේ මල්ලි මේ විදිහට තමයි මේ direct indirect activities කරන්න තියෙන්නේ. මේ ගොඩාක් theory parts නම් කරන්න ගියේ නෑ මොකද මේ ඔයගොල්ලෝගේ මේ exercise book එකේ theory ගොඩක් තියෙන නිසා මේ ඔයගලන්ගේ memory එක refresh කරන්න question ටිකක් විදිහට තමයි අද කරන්න හිතාගෙන හිටියේ. preposition උත් එහෙමයි. ඉතින් මම හිතනවා ඒක success වෙන්නේ නැති කියලා මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. ඒ අතරතුරේදී connection issues තිබ්බා පොඩි mistakes වුණා. ඒවටත් excuse කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? කියලා තමයි පේන්නේ. ඕගොල්ලෝ මේ කරපු exercise WhatsApp group එකට දැම්මොත් අපිට බලලා දෙන්න උනත් පුළුවන්. ඒ නිසා